තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සුබ සැන්දෑවක් වේවා පින්වත් දුවේ පුතේ. මේ සියලුම දෙනා සූදානම් වෙලා සිටින්නේ දහම් අරණ වැඩසටහන ඔස්සේ යම් දහම් අවවාදයක් අපේ හිතට ඇති කරගෙන හිතේ තැම්පත් කරගෙන අපේ අනාගතය සාර්ථක කරගන්නට යහපත් පුද්ගලයෙක් බවට පත් කර ගැනීමේ අදිෂ්ඨානයෙන් යුක්තව තමයි මේ සියලුම දෙනා මේ මොහොත තුල ධර්මයේ ශ්‍රවණය කරන්නේ, මේ දහම් කාරණය අසන්නට උත්සාහයෙන් යුක්තව සිටින්නේ. පින්වත් දුවේ පුතේ, සමහර වෙලාවට අපි තවත් කෙනෙකුට හිංසා කරන අවස්ථා තියෙනවා, පීඩා කරන අවස්ථා තියෙනවා. පුංචි කාලේ ඉඳලම සමහර වෙලාවට පුංචි සතුන්ට අපි කරදර කරනව නේද, හිංසා කරනව නේද. සමහර වෙලාවට අපේ ගෙදර මාළු ටැංකියක මාළු ටිකක් දාගෙන, එහෙම නැත්නම් කූඩුවක කුරුල්ලෝ ටිකක් දාගෙන, එහෙම නැත්නම් වෙනත් සතෙක් ඇති කරමින් ඒ සත්වයාගේ නිදහස නැති කරලා සමහර වෙලාවට හිංසාවටපත් කරලා අපි පුංචි සතුටක් සමහර වෙලාවට ලබනවා. ඒ සතුට තුළ සමහර වෙලාවට දුවේ පුතේ ඒ සත්වයා බොහෝ පීඩාවටපත් වෙනවා. සමහර සතුන්ට අපි එකහෙලාම මරණය දක්වාම අපේ සතුට වෙනුවෙන්, එහෙම නැත්නම් අපේ පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙන් අපි ඒ සතාව මරලා දානවා. සමහර වෙලාවට පුංචි පුංචි දේවල් ඔස්සේ විවිධ සතුන් අපි මරනවා, ඒ සතුන්ට හිංසා කරනවා, පීඩා කරනවා. මේ සෑම දෙයක්ම දුවේ පුතේ අපිට නැවත එහි විපාකය අපිටම ළඟා කර දෙනවා, අපි කරන අකුසලයන්ගේ. එය සාමාන්‍ය සිද්ධියක්. මොකද සමහර වෙලාවට රහත් උනත්, එහෙම නැත්නම් රහත් භාවයටපත් උනත් අපි කරොත් අකුසල කර්මයක්, එහි ප්‍රතිඵලය අපිට ළඟා කර දෙනවා කියන කාරණේ ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා හොඳට මතක තියාගන්න පුංචි දුවේ පුතේ, කවදාවත් කිසිම සතෙකුට හිංසාවක් පීඩාවක් ඉෂ්ට සිද්ධ කරන්න එපා. කවදාවත් කිසිම සතෙක් අපි නිසා, එහෙම නැත්නම් අපේ තෘප්තිය නිසා, අපේ සතුට වෙනුවෙන් තවත් සතෙක් හිර කරලා ඒ සතාට පීඩාවක් හිංසාවක් ඇති කරන්නට එපා. සමහර වෙලාවට ඒ සත්වයේ කොටු කරගෙන, සමහර වෙලාවට බෙල්ලට ලණුවක් දාලා ගැට ගහලා, එහෙම නැත්නම් තවත් කූඩුවක ඒ සත්වයා කොටු කරලා, කවදාවත් පුංචි දුවේ පුතේ එහෙම ලබන සතුට තුළ අපිට කවදාක හෝ එහි ප්‍රතිවිපාකයේ පීඩාව අපිට ළඟා කර දෙනවා. අපි යම් කිසි සත්වයට, යම් කිසි කෙනෙකුට හිංසාවට පීඩාවට පත් කරනවා නම් එහි ප්‍රතිඵලය කවදා හෝ අපිට ලැබෙනවා. ඒ නිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න, හිතේ සිතුවිල්ලක් ඇති කරගන්න, මං කවදාවත් ටැංකියක දාලා, එහෙම නැත්නම් කූඩුවක දාලා, එහෙම නැත්නම් බෙල්ලට ලණුවක් දාලා මං කිසිම සතෙක් කූඩු කරලා ඇති කරන්නේ නැහැ. මගේ සතුට වෙනුවෙන් වෙනත් සතෙකුට පීඩාවක්, හිංසාවක්, නිදහස නැති කිරීමක් මා විසින් කරන්නේ නැහැ කියන සිතුවිල්ල හදවත තුළ ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. ඒ හදවත තුළ අපිට එවැනි සිතුවිල්ලක් ඇති කරගන්නට පුළුවන් නම් පුංචි දුවේ පුතේ, ඔබේ සිතුවිලි යහපත් තත්ත්වයකට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ගිහි පුද්ගලයෙක් පැවිදි භාවයට පත් වෙනවා, ප්‍රවෘජා භාවයට පත් වෙනවා. මේ පැවිදි භාවයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී මේ පුද්ගලයා ප්‍රවෘජා භාවයට පත් වුණාම ඔහුගේ නම තිස්ස කියලා තමයි යොදන්නේ. එතකොට මේ තිස්ස භික්ෂූන් වහන්සේ, මේ භික්ෂූන් වහන්සේ පැවිදි ජීවිතය ගත කරනවා. ප්‍රවෘජා ජීවිතය ටිකින් ටික උන්වහන්සේත් වයසට යනවා. මෙහෙම ගත කරද්දී උන්වහන්සේට පුංචි රෝගයක් හැදෙනවා. ඒ තමයි ඇඟේ පුංචි පුංචි බිබිලි ඇති වෙනවා. අබ ඇට ඊතර, මුලින්ම කියන අබ ඇට ඊතර. දැන් මේ අබ ඇට ඊතර ඇති වෙච්ච පුංචි බිබිලි, පොඩි ගෙඩි ටිකින් ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා.
ඒ පොතේ දක්වන්නේ හබසා විතර සීන් කස් ඇතිව පසුව මුංසාව පසුව මෑසාව පසුව ඇඹුල්සාව පසුව බෙලිසාවලා පැසී ගොසින් පෑලී සිල්වන්ට වන සියල් සිරුර වේයන් කෑ පරඩල් පතක් මෙන් සිදුරු විසිදුරු විය. ඔන්න මේ ඇඟේ එන පුංචි ගෙඩි එන්නේ ඉස්සෙල්ලාම අබ ඇට විතර. මේ අබ ඇට විතර පුංචි ගෙඩි මුං ඇටයක් විතර ලොකු වෙනවා. ඉන්පස්සේ ඇඹුල්සාව කියන්නේ පුංචි ඊටත් වැඩිය විශාල තත්වයකට පත් වෙනවා ඒ ගෙඩි. ඉන්පස්සේ තවත් විශාල තත්වයකට පත් වෙනවා බෙලිසාවලා පැසී ගොසින්. අර අබ විතර ගෙඩි එනවා. ඉන්පස්සේ අබ ඇට විතර පුංචි ගෙඩි, ඊට පස්සේ මුං ඇට විතර, ඊට පස්සේ ඊටත් වැඩිය විශාල ගෙඩි වෙනවා. ඉන්පසුව මොනවද නෙල්ලි ගෙඩි විතර සයිස් ප්‍රමාණය වෙනවා. ඉන්පස්සේ බෙලිසාවලා පැසී ගොසින් පෑලී සිල්වන්ට බෙලි ගෙඩි විතර වෙනවා, ලොකු වෙනවා. බෙලි ගෙඩි විතර ගෙඩි මුළු ශරීරෙම හැදෙනවා. දැන් මේ බෙලි ගෙඩි විතර වෙච්ච ගෙඩි පැලෙනවා, පිපිරෙනවා. පිපිරුණාම සැරවයි ලේ මුළු ශරීරය පුරාම ගලනවා. ශරීරයේ මුළු ශරීරයේම පුංචි පුංචි හිල් ඇති වෙලා හබසා විතර සීන් කස් ඇතිව පසුව මුංසාව පසුව බෙලිසාවලා පැසී ගොසින් පෑලී සිල්වන්ට වන සියල් සිරුර වේයන් කෑ පරඬල් පතක්. වේයෝ කාපු පරඬල් පතක් වගේ තමයි මුළු ඇඟේම බිබිලි ගෙඩි 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 එහෙම නැත්නම් වලවල් හැදිලා. දැන් මුළු ඇඟේම සැරවයි ලේයි පිරීලා. කෙනෙකුට දැක්කම අප්‍රසන්නයි, අප්‍රසාදයට පත් වෙන තරමටම ඇවිල්ලා. දැන් මෙහෙම වෙද්දී මේ භික්ෂුන් වහන්සේට හිටියා තවත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක් සද්ද විහාරික තමන්ගේ ළඟම හිටපු භික්ෂුන් වහන්සේලා එතනින් යන්නට ගියා. ඇයි මේ සැරව ලේ මේ මුළු ශරීරයම කුණු වෙලා මේක පිරිසිදු කරන්නට පුළුවන් මානසික මට්ටමක් නැහැ. ඒ භික්ෂුන් වහන්සේලා යන්නට ගියා. දැන් මේ තිස්ස තෙරුන්ට අනිත් භික්ෂුන් වහන්සේලා සියලුම දෙනා අන්තිමට නම යෙදෙන්නේ පූතිගත්ත තිස්ස කියලා. තිස්ස කියන නමට පූතිගත්ත. ගත්ත කියන්නේ ශරීරය, ගත ශරීරය පූති කුණු වෙලා. පූතිගත්. එතකොට කුණු වෙච්ච ශරීරයකින් යුක්ත තිස්ස තෙරුන් වහන්සේ කියන නමෙන් ප්‍රසිද්ධ වෙන්නට පටන් ගත්තා. දැන් මේ භික්ෂුන් වහන්සේලා අප උපස්ථාන කරලා බැරිම තැන එතනින් පිට වෙලා යන්නට ගියා. දැන් මේ පූතිගත්ත තිස්ස භික්ෂුන් වහන්සේට අප උපස්ථාන කරන්න කිසිම කෙනෙක් නැහැ. කවුරුවත් නැහැ. උදව්වක් උපකාරයක් කිසිම දෙයක් කරන්නට හැකි කිසිම කෙනෙක් නැහැ. උන්වහන්සේ ඇඳට වෙලා සයනය කරලා ඉන්නවා. ආහාර ටිකක් මොනවා හරි අරගෙන. මුළු ශරීරයම කුණු වෙලා. දැන් මේ භික්ෂුන් වහන්සේ හරි අසරණ වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඒ ස්ථානයට වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ දවසට දෙවිතක් ලෝව බලනවා. දෙපාරක් ලෝකයේ දිහා බලනවා. අලුයම ලෝව බලන කල වැඩ හිඳිනා ගඳ කිලියේ සිට සක්වල මුව විට දක්වා බුදුහාමුදුරු උදේ පාන්දර නැකිට ගමන් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. අද කාටද මම පිහිට වෙන්නේ? දවසට දෙවිතක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. අලුයම ලෝව බලන කල සක්වල මුව විට පටන් වැඩ හිඳිනා ගඳ කිලියට නුවණ පතුරවා බලනසේක. සක්වල කෙලවරේ ඉඳලා බුදුහාමුදුරන්ගේ ගඳ කිලියට සුවඳ කුටියට එනකන් බලනවා අද කාටද මම පිහිට වෙන්නේ කියලා. සවස ලෝකයේ ලොව දෙස බලන කල කරුණා සමාපත්තියට සමවැදිලා වැඩ හිඳිනා ගඳ කිලියේ පටන් සක්වල මුව විට දක්වාම බුදුහාමුදුරු වැඩ ඉන්න සුවඳ කුටියේ ඉඳලා සක්වල කෙලවර දක්වා බලනවා අද කාටද මම පිහිට වෙන්නේ කියලා කල්පනා කරනවා. දැන් මෙහෙම බුදුහාමුදුරුව බලද්දී බුදුහාමුදුරන්ට පේනවා පූතිගත්ත තිස්ස තෙරුන් රහත් වෙන්නට තරම් පුණ්‍ය ශක්තියක් තියෙනවා. ඒත් කවුරුවත් උදව්වට උපකාරයට අප උපස්ථාන කරන්නවත් නැහැ. හොඳට මතක තියාගන්න පුංචි දුවේ පුතේ, ඔබේ අම්මා තාත්තා වේවා, සහෝදරයෙක් වේවා, වැඩිහිටියෙක් වේවා, ආච්චි සීයා වේවා, කවුරු අසනීපයක්, ලෙඩක්, දුකක්, පීඩාකාරී තත්ත්වයක් ඇති වුණොත් හැම මොහොතකම පුළුවන් හැකි උපරිම ආකාරයෙන් අප උපස්ථාන කරන්න. තමන්ට කරන්න පුළුවන් සීමාව තුළ කළ හැකි උපරිම දේ උදව්ව උපකාරයේ ඉෂ්ට සිද්ධ කරන්න. ලෙඩ වෙච්ච කෙනෙක් දිහා අහක බලාගෙන යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක්
ගිලනුන්ට උපස්ථානය කරනවද ඒ බුද්ධෝපස්ථානයක් හා සමානයි. එනම් යම්කිසි කෙනෙක් තමන්ට ලෙඩ වෙච්ච පුද්ගලයෙකුට අප උපස්ථාන කරනවා නම් බෙහෙත් හේත් ලබා දෙනවා නම් එය බුද්ධෝපස්ථානයකට හා සමාන කරලා තියෙනවා. ඒ නිසා දුවේ පුතේ හොඳට මතක තියාගන්න. කවදාවත් කාට හරි ලෙඩක් දුකක් අසනීපයක් හැදුනොත් අහක බලන්න එපා. එයින් බැහැර වෙන්න උත්සාහ කරන්න එපා. තමන්ට හැකි උපරිම ආකාරයෙන් උදව් උපකාර කරන්න. බුදුහාමුදුරුවොත් දැක්කා මෙන්න මේ පෝතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ. මේ තෙරුන් වහන්සේ දැකලා බුදුහාමුදුරුවෝ මේ පෝතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ වැඩ සිටින ස්ථානයට ගියා. ස්ථානයට ගිහිල්ලා බලලා ආනන්ද හාමුදුරුවන්ට කතා කරා. ආනන්ද හාමුදුරුවොත් එක්ක කුස්සියට ගිහිල්ලා ලෞතුරා බුදුරජාණන් වහන්සේම උණු පැන් සූදානම් කරනවා. උණු පැන් සූදානම් කරලා උණු වතුර ආනන්ද හාමුදුරුවොත් එක්ක උණු වතුර අරගෙන ඇවිල්ලා මේ පෝතිගත්ත තිස්ස හාමුදුරුවන්ගේ තියෙන සියලුම දේවල් ටික හේදුවා මුලින්ම. හොදලා ඒ සියල්ලම අවුවට දැම්ම වේලෙන්. හොඳට වේලෙන්න සූදානම් කරලා මේ පෝතිගත්ත තිස්ස හාමුදුරුවන් වහන්සේ පිරිසිදු කරා. පිරිසිදු කළා සුද්ධ පවිත්‍ර කළා උන්වහන්සේගේ ශරීරය සම්පූර්ණ උණු වතුරෙන් හේදුවා. හොදලා ඉන්පස්සේ අර වේලිච්ච සිවුරු ආදී අරගෙන ඇඳ මස්තකයේ තියලා උන්වහන්සේ ඒ සිවුරු උඩින් තියලා තැම්පත් කරලා අර උන්වහන්සේගේ ශරීරයේ තිබ්බ අනෙත් සිවුරු ටිකත් හේදුවා පිරිසිදු කරා. ඒ සිවුරු ටික ගෙනල්ලා උන්වහන්සේගේ ශරීරයේ වැහුවා. එහෙම නැත්නම් උන්වහන්සේගේ ශරීරය පෙරෙව්වා. සීතල ආදී මැස්සන්ගෙන් ආදී විපතක් ඇති නොවන විදියට මුළු ශරීරයම වැහුවා. වහලා බුදුරජාණන් වහන්සේ මේ පෝතිගත්ත තිස්ස හාමුදුරුවන්ට ධර්ම කාරණයක් ඉදිරිපත් කරනවා. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්තංව කලින්ගරං. මේ ශරීරයේ තිරාගිය පරණඩැල් පතක් වගේ දිරා ගිහිල්ලා සුණු විසුණු වෙලා දර කෑල්ලක් වගේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මේ ශරීරයේ ඇති දෙයක් නැහැ. පෝතිගත්ත තිස්ස හාමුදුරුවන්ගේ ශරීරයට තමන්ටම දැනෙලා තියෙන තමන්ගේ ශරීරයේ ඇති ප්‍රයෝජනයක් නැහැ කියලා. ඒ නිසාම උන්වහන්සේ මේ කාරණේ අවබෝධ කරගන්නවා. සිව්පිලි සිඹියාපත් රහත් භාවයට පත් වෙනවා පෝතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ. රහත් භාවයට පත්වීමෙන් සුළු වේලාවකට පස්සේ පෝතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ ඒ මොහොත තුලදී පිරිනිවන් පානවා. ඒ පිරිනිවන් පෑමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේහය අරගෙන ගිහිල්ලා ආදාහනය කරලා චෛත්‍යයක් හදනවා. භික්ෂුන් වහන්සේලා තුල කතා බහක් ඇති වෙනවා. මේ පෝතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ අන්තිම මොහොතේ බුදුහාමුදුරුවන් වහන්සේ ගිහිල්ලා උන්වහන්සේ නාවල පිරිසිදු කරා. පිරිසිදු කරාම උන්වහන්සේ බොහෝ වෙලාවක් බොහොම සැනසille ජීවත් වුණා. ඉන් පස්සේ උන්වහන්සේ පිරිනිවන් පෑව. බුදුහාමුදුරන් වහන්සේ ගිහිල්ලා උන්වහන්සේගේ ආදාහනෙත් කරවලා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යකුත් කරා. උන්වහන්සේ කොහේ ඉපදිලා ඇද්ද දන්නේ කියලා භික්ෂුන් වහන්සේලා තුල කතාවක් ඇති වුණා. සමහර භික්ෂුන් වහන්සේලා කිව්වා ලෙඩක් දුකක් ඇදලා වේදනාවෙන් හිටපු නිසා නරක තැනක උප්පත්තිය ලැබලා ඇති කියලා. සමහර භික්ෂුන් වහන්සේලා කිව්වා බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩම කරපු නිසා යහපත් තැනක උප්පත්තිය ලැබලා ඇති කියලා. මේ කාරණය ධම්සභා මණ්ඩපයේදී හවස් යාමේ ධර්මදේශනා කරන ස්ථානයේ බුදුහාමුදුරුවෝ ධර්ම සාකච්ඡා කරන තැන මේ කතාබහ ඇති වුණා. බුදුහාමුදුරුවන්ගේ මේ ආකාරයෙන් ප්‍රශ්න කරද්දී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මේ පෝතිගත්ත තිස්ස හාමුදුරුවෝ පිරිනිවන් පෑවා. එහෙම නැත්නම් රහත් භාවයට පත් වෙලා තමයි පිරිනිවන් පෑවේ කියලා මේ කාරණේ පැහැදිලි කරා. භික්ෂුන් වහන්සේලාට නැවත ප්‍රශ්නයක් එනවා. මොකක්ද මේ ප්‍රශ්නය? මේ භික්ෂුන් වහන්සේගේ එහෙම නැත්නම් පෝතිගත්ත තිස්ස හාමුදුරුවන්ගේ ශාරීරික පුංචි ගෙඩියාවේ හබසායිතර සීන් කසෙති අබ ඇට විතර, ඉන්පස්සේ මුං ඇට විතර, ඊට පස්සේ නෙල්ලි ගෙඩි විතර, ඊට පස්සේ බෙලි ගෙඩි විතර මේ ගෙඩි ඇවිල්ලා පැලිලා මේ සැරව විනාශ සැරව මුළු ශරීරය පුරාම ගියා. මුළු සිරුරම එකම හැම තැනකම බිබිලි එහෙම නැත්නම් සිදුරු තිබුණා. ඒ වගේම පෝතිගත්ත තිස්ස හාමුදුරුවන්ගේ ශරීරයේ අස්ථි ඇට එකින් එකට කැඩිලා විනාශ වෙලා තිබ්බේ. කැඩිලා තිබ්බේ අස්ථි. මෙච්චර හානියකට පත් වෙලා තියෙද්දිත් මෙච්චර පීඩාවකට පත් වෙලා මෙච්චර දුගතියකට එහෙම නැත්නම් මෙච්චර පීඩාකාරී තත්යකට පත් වෙන්න ඒ වගේම මේ අස්ථි බිඳිලා මේ විදියට දුක් විඳින්නට තරම්
අකුසලයක් කළා තියෙද්දි කොහොමද රහත් භාවයටපත් උනේ කියලා ගැටලුවක් ආවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අතීත කතා පුවතක් පැහැදිලි කරනවා. මෙන්න මේ පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ පෙර භවයක කුරුළු වැද්දෙක් වෙලා තමයි උප්පත්තිය ලබලා හිටියේ. කුරුල්ලෝ අල්ලලා එකතු කරලා මරනවා. මරලා සමහර වෙලාවට කුරුල්ලෝ පණ පිටින් ওই ධනවතුන්ට මිල මුදලට විකුණනවා. සමහර අයට මස් වලට ඉල්ලුවොත් මරලා විකුණනවා. ඒ වගේම එහෙම කරලා තව ඉතුරු නෝතින් ඒ කුරුල්ලෝ පැනලා යන හන්දා පියාඹල යන හන්දා තටු ආදිය කඩනවා. ඒ වගේම අත්පය ආදිය කකුල් ආදිය කුරුල්ලාගේ කඩලා දාලා එක තැනකට කරලා තියෙනවා. පස්සේ දවසක ආයි කවුරු හරි මස් ගන්න ආවොත් ඒ කුරුල්ලා මරලා සුද්ධ කරලා දෙනවා. අර අස්ති ඔක්කොම බින්දිනවා මේ කුරුල්ලගේ. මොකද ඌට පියාඹන්න බැරි වෙන්නේ ඒ සත්‍යයට. එතකොට මේ කුරුල්ලට වද පමුණවනවා, හිංසාවටපත් කරනවා. ඒ වගේම ඒ කුරුල්ලගේ තටු ආදිය කපලා අයින් කරලා දානවා. ඒ වගේම මස් වලට මේ කුරුල්ලෝ මරලා දානවා. ඒ වගේම මේ කුරුල්ලන්ට හානි කරනවා. කුරුල්ලන්ට පීඩාවන් තත්ත්වයන්ටපත් කරනවා. හිංසා කරනවා. මේ අහිංසක සතුන්ට හිංසා කරනවා. මේ හේතුව නිසා මෙය මුල් කරගෙන මෙන්න මේ වැදි එහෙම නැත්නම් කුරුළු වැදිතුමා මේ විදියට කුරුල්ලන්ට හිංසා පීඩා කරනවා. මේ විදියට කරද්දී දවසක් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතයට එනවා. පිණ්ඩපාතේ වඩින වෙලාවේ මේ කුරුළු වැද්දා මොකද කරන්නේ? කුරුල්ලෝ ටිකක් අරගෙන සුද්ධ කරලා හොඳ ව්‍යංජනයක් හදනවා. එළවලුවක් හදලා මේ පසේ බුදුහාමුදුරන්ගේ පාත්‍රය පිරෙන්න මේ මස් වලින් මේ පාත්‍රය පිරෙන්න පූජා කරලා උන්වහන්සේට වැඳලා නමස්කාර කරලා පසේ බුදුහාමුදුරන්ට කියනවා ඔබ වහන්සේ යම්කිසි මාර්ගඵලයකට එහෙම නැත්නම් යම් අවබෝධයකට පත් වෙලා ඉන්නේ, නිවන් මාර්ගට ඇවිල්ලා ඉන්නේ. ඒ අවබෝධය මේ පිනෙන් මටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අන්න බලන්න පුංචි දුවේ පුතේ අර පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ සතුන්ට පීඩා කරපු නිසා උන්වහන්සේගේ ශරීරයත් ඇට අස්ති එකින් එක බිඳුණා. ශරීරයේ පුරාම සිදුරු ඇති වුණා. බොහොම දුක්ඛිත පීඩාවන්ටපත් වුණා. ඒ වගේම අර පසේ බුදුහාමුදුරන්ට දානීය පිළිගැන්වීමේ ආනිසංස බලයෙන් සහ ප්‍රාර්ථනාව මුල් කරගෙන මටත් රහත් භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාව මුල් කරගෙන මේ කරපු අකුසලයේ පරිසන්දීමෙන් අනතුරුව රහත් භාවයටපත් වුණා කියන මෙන්න මේ කතාව තුළ පැහැදිලි කරනු ලබනවා. ඒ නිසා පුංචි දුවේ පුතේ හොඳට මතක තියාගන්න අර කුරුළු වැද්දෙක් වෙලා ඒ සතුන්ට හානි කරා, සතුන්ගේ අතපය කැඩුවා, ඒ වගේම තටු ආදිය කපලා දැම්මා. උන්ට නිදහසේ ඇවිදින්න කරන්න නොදී හිංසාවට පත් කළා එකම තැනක තියලා තිබ්බා. මේ වැනි සතුන්ට කර පීඩා හිංසා මුල් කරගෙන අන්න අර පූතිගත්ත තිස්ස හාමුදුරන්ගේ ශරීරය විවිධ ආකාරයේ හිංසා පීඩාවන්ට පත් වෙන්නට යෙදුණා. ඒ නිසා පුංචි දුවේ පුතේ හොඳට මතක තියාගන්න කවදාවත් සතෙකුට හිංසාවක් කරන්න එපා. කවදාවත් සතෙකුට පීඩාවක් කරන්න එපා. සතෙක්ගේ නිදහස කවදාවත් නැති කරන්න එපා. සතෙක්ගේ බෙල්ලට ලණුවක් දාලා ගැට ගහගෙන ඒ සතා අපේ සතුට වෙනුවෙන් ඒ සතාගේ නිදහස නැති කරලා දාන්න එපා. අපේ සතුට වෙනුවෙන් කූඩුවක ඒ සතෙක් දාලා ඒ සතාට කන්න බොන්න දීලා පීඩාවට පත් කරගෙන ඒ සතාට හිංසා පීඩා කරමින් ඒ සතාගේ නිදහස නැති කරමින් ඒ සතාට ජීවත් වෙන්නට දෙන්න එපා. සමහර වෙලාවට ටැංකියක දාගෙන කොටු කරගෙන ඒ සතාගේ නිදහස නැති කරලා ඒ සතාට හිංසා පීඩාවට පත් කරමින් එලෙස කටයුතු කරන්න එපා. පුංචි දුවේ පුතේ සතුන්ට ආදරය කරන්න, සතුන්ට මෛත්‍රී කරන්න, සතුන් කෙරෙහි වෛරයක් ක්‍රෝධයක් ඇති කරගන්න එපා. හැම මොහොතකම සතුන් කෙරෙහි වුණත් අපිට හිතවන්තභාවයක්, මිතුරුභාවයක්, මෛත්‍රියක්, කරුණාවක් වර්ධනය කරන්නට පුළුවන් නම් එයයි පුංචි දුවේ පුතේ ඔබේ සිතුවිලි වල එහෙම නැත්නම් ඔබේ සිතුවිලි යහපත් භාවයට රැගෙන යා හැකි එකම මාර්ගය බවට පත් වෙන්නේ. පින්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.